තෙරුවන් සරණයි අයිබෝවන්. ධර්මාචාර්ය විභාගයේ සඳහා පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවන් අපි සිදු කරන්නට ආරම්භ කරන්නේ තේරවාදී බුද්ධ ධර්මයේ මූලික ඉගැන්වීම් ප්‍රශ්න පත්‍රයට අදාළව 2015-2016 අවුරුද්දේ ලැබිලා තියෙන ප්‍රශ්න පත්‍රයේ දෙවැනි, තුන්වෙනි සහ හතරවෙනි ප්‍රශ්නය අපි මෙතනදී සාකච්ඡා කරනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා වසර කිහිපයක ප්‍රශ්න පත්‍ර මේ ආකාරයට කතා කරන්නට, සාකච්ඡා කරන්නට විෂයන් 5ටම අදාළව. ඒ නිසා මේ සාකච්ඡාවන් සමග ධර්මාචාර්ය විභාගයේ ලියන්නට සූදානමින් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම මේ සාකච්ඡාවන් සමග සම්බන්ධ වෙන්න ඔබට ගොඩක් වැදගත් වේවි. පිළිතුරු ගොඩනගා ගැනීම සහ පිළිතුරු නිර්මාණය කර ගැනීමේදී. හොඳයි, එහෙමනම් අපි දෙවැනි කොටසේ ප්‍රශ්නෙට අවධානය යොමු කරමු. ප්‍රශ්න 4කට පමණක් පිළිතුරු සපයන්නට කියලායි විභාගයේදී කියන්නේ. කෙටි ප්‍රශ්න පත්‍රයක් ලැබෙනවා කොටස් 10කින් යුක්ත. ඒ ප්‍රශ්නය තමයි පළවෙනි ප්‍රශ්නය වෙන්නේ. ඊට පස්සේ ලකුණු ලබා ගන්නට අපිට ප්‍රශ්න 4කට පිළිතුරු ලියන්නට වෙනවා. ලකුණු ලබා දීමේදී ලකුණු ප්‍රමාණයන් ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්නවල යටින් දාලා තියෙනවා. ඒ වගේම තමයි තවත් විශේෂ කාරණාවක්, ප්‍රශ්න 8කින් තමයි ප්‍රශ්න 4ක් තෝරගන්නට තියෙන්නේ. එතකොට ප්‍රශ්න 8කින් ප්‍රශ්න ලියන්නට තියෙන්නේ 5ක්. 8කින් 5ක්. හොඳයි. දෙවෙනි කොටසේ පළවෙනි රෝම ඉලක්කම යටතේ තියෙන ප්‍රශ්නය තමයි මේ තියෙන්නේ. දුක්ඛ නිරෝධගාමිනී පටිපදාවට අයත් අංග නම් කර ත්‍රිවිධ සම්‍යක් සංකල්පනාවන් දක්වන්න. ලකුණු 4යි ලැබෙන්නේ. දුක්ඛ නිරෝධගාමිනී පටිපදාවට අයත් අංග නම් කර. දුක්ඛ නිරෝධගාමිනී පටිපදාවට අයත් අංග නම් කර කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග. දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අයමේ වරියෝ අට්ටංගික මග්ගෝ. ඊට පස්සේ ත්‍රිවිධ සම්‍යක් සංකල්පනාවන් දක්වන්න. සම්මා සංකප්ප. දුක්ඛ නිරෝධගාමිනී පටිපදාවට අයිති අංග සම්මා දිට්ඨිය ආදී වශයෙන් නම් කරන්නට ඕන. 8ම නම් කරන්නට ඕන. ඊට පස්සේ සම්මා සංකප්ප කියන එක යටතේ තමයි ත්‍රිවිධ වූ සම්‍යක් සංකල්පනාවන් දැක්වෙන්නේ. ඒ 3 ත්‍රිවිධ සම්‍යක් සංකල්පනාවන් දැක්වීම. එතකොට අපි කරන්නට ඕන මේ වගේ ප්‍රශ්නයකදී ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග ටික දැක්වීම, ඒ වගේම තමයි දුක්ඛ නිරෝධගාමිනී පටිපදාවට අයිති අංග මොනවද කියලා. එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේම තමයි දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍ය කියලා කියන්නේ කියන අවබෝධය වැටහීම අපිට තියෙන්නට ඕන. එතකොට තමයි මේ වගේ ප්‍රශ්නයක් ඉතාමත් ඉක්මනින් අපිට තේරුම් ගන්නට පුළුවන්කම තියෙන්නේ. ඉතින් පළවෙනි පාඩමේ සම්පූර්ණ චතුරාර්ය සත්‍ය ධර්මයේ සම්බන්ධයෙන් විශාල තොරතුරු රාශියක් අන්තර්ගත වෙනවා. 16 වෙනි පිටුවේ ඉඳලා 20 වෙනි පිටුව දක්වා මේ ප්‍රශ්නවලට පිළිතුරු අපිට දැක ගන්නට පුළුවන්. දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව යටතේම තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයත්, ඒ වගේම සම්මා සංකප්ප කියන එකත් සාකච්ඡා වෙන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග සම්මා දිට්ඨි. බොහෝ දෙනෙක්ට මේවා පාඩම්. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ඔබට පුළුවන්කම තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයට අයත් අංග මේ විදිහට මේවා කෙටි සටහන් විදිහටත් ලියා ගන්නට පුළුවන්. එහෙම නැත්නම් ප්‍රශ්න සඳහා පිළිතුරු වශයෙන් ලියා ගන්නටත් පුළුවන්. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප මේ විදිහට නම් කිරීම පමණයි ඔබ කරන්නට ඕන. ඊළඟට ත්‍රිවිධ සම්‍යක් සංකල්පනා. නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප. ලකුණු 4ක ප්‍රශ්නයක් නිසා ඒ කොටස් දෙක නම් කිරීම ප්‍රමාණවත් වෙනවා. කොටස් දෙක නම් කිරීම ප්‍රමාණවත් වෙනවා මේ වගේ ප්‍රශ්නයකදී. ඉතින්
කොටස් දෙකක් තියෙන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය එහෙම නැත්නම් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආදී සත්‍යයට අයත් අංග කියලායි කියන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය අංග නම් කරන්නට කියලා නෙවෙයි ප්‍රශ්නේදී කියලා තියෙන්නේ. ඉතින් ඒක බලන්න වැදගත් වෙනවා. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවට අයත් අංග නම් කරන්නට කියලා කියන්නේ. ඒ වගේ ප්‍රශ්නයකදී අනිවාර්යයෙන්ම අපිට මතකයක් තියෙන්නට ඕන දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්බන්ධයෙන් කියවෙන ප්‍රශ්නයක්. එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැනමයි කියවෙන්නේ කියලා. ඊළඟට මහා චත්තාරීසක සූත්‍රයට අනුව මහා චත්තාරීසක සූත්‍රය ධර්මාචාර්ය විභාගයේදී තේරවාදී බුද්ධ ධර්මයේ පොතේදී සාකච්ඡා වෙන විශේෂිත සූත්‍ර දේශනාවක්. ඒක වෙනමම සාකච්ඡා වෙන සූත්‍ර දේශනාවක් නෙවෙයි. පාඩමකට අදාළව විශේෂ කරුණු පැහැදිලි කිරීමේදී යොදාගෙන තියෙන මේ මහා චත්තාරීසක කියන සූත්‍රය. මහා චත්තාරීසක සූත්‍රයට අනුව සම්මා දිට්ඨිය දෙවදෑරුම් වෙයි. එම ප්‍රභේදලියා ඒවා කෙටියෙන් හඳුන්වන්න. ඔන්න මහා චත්තාරීසක සූත්‍රයට අනුව සම්මා දිට්ඨිය ආකාර දෙකක් වෙනවා. එම ප්‍රභේද දෙක ලියා ඒවා කෙටියෙන් හඳුන්වන්න. ලකුණු 6ක් ලැබෙන ප්‍රශ්නයක්. මහා චත්තාරීසක සූත්‍රයේ සම්මා දිට්ඨිය කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි සාසව පුඤ්ඤ භාගීය උපදි වේපක්ක සම්මා දිට්ඨි, අරිය අනාසව ලෝකුත්තර මග්ගංග සම්මා දිට්ඨි. සාසව පුඤ්ඤ භාගීය උපදි වේපක්ක සම්මා දිට්ඨි, අරිය අනාසව ලෝකුත්තර මග්ගංග සම්මා දිට්ඨි. එහෙම තමයි මහා චත්තාරීසක සූත්‍රයේදී සම්මා දිට්ඨිය කොටස් දෙකකට වර්ග කරලා තියෙනවා. ඉතින් චතුරාර්ය සත්‍ය සම්බන්ධයෙන් සාකච්ඡා කරන පාඩමේදී මේ සම්මා දිට්ඨිය සම්බන්ධයෙන් ලොකු සාකච්ඡාවක්, පුළුල් සාකච්ඡාවක් සිදු කරලා තියෙනවා. ඒ නිසා අනිවාර්යෙන්ම සම්මා දිට්ඨිය කෙරෙහි අපේ අවධානය යොමු වෙන්නට ඕන. සම්මා දිට්ඨිය කියන කාරණාව කොහොමද පැහැදිලි කරලා තියෙන්නේ, විස්තර කරලා තියෙන්නේ කියන එකට අවධානය යොමු වෙන්නට ඕන. හොඳයි, මේ විදිහට නම් කරන්නට ඕන සාසව පුඤ්ඤ භාගී උපදි වේපක්ක සම්මා දිට්ඨි, අරිය අනාසව ලෝකුත්තර මග්ගංග සම්මා දිට්ඨි කියන දෙක. ඊළඟට ප්‍රශ්නේ බලන්න. මහා චත්තාරීසක සූත්‍රයට අනුව සම්මා දිට්ඨිය දෙවදෑරුම් වෙයි. එම ප්‍රභේද ලියා ඒවා කෙටියෙන් හඳුන්වන්න. මොකක්ද මේ සාසව පුඤ්ඤ භාගී උපදි වේපක්ක සම්මා දිට්ඨි කියන්නේ? අරිය අනාසව ලෝකුත්තර මග්ගංග සම්මා දිට්ඨි කියන්නේ මොකක්ද කියන එක ගැන විස්තරයක් කරන්නට වෙනවා. ඉතින් ආශ්‍රව වලට ඇතුළත් වෙන භව සම්පත් ලබා දෙන කුසල පක්ෂයට ඇතුළත් වෙන සම්මා දිට්ඨිය තමයි පළවෙනි සම්මා දිට්ඨිය. විස්තර ගොඩක් තියෙනවා. ඉතින් ඒ සියලුම විස්තර ඔබ ලියන්නට අවශ්‍ය නැහැ. ප්‍රමාණාත්මකව අපිට ලියන්නට පුළුවන්. දසවස්තුක සම්මා දිට්ඨිය යනුවෙන්ද කම්මස්සකතා සම්මා දිට්ඨිය යනුවෙන්ද මෙම ධර්මයේ විස්තර වේ. මෙය ධර්මයේ විස්තර වෙලා තියෙනවා. මේ දෙක ආශ්‍රව වලට ඇතුළත් වන භව සම්පත් ලබා දෙන කුසල පක්ෂයට ඇතුළත් වන සම්මා දිට්ඨිය පළවෙනි එක. දසවස්තුක සම්මා දිට්ඨිය, කම්මස්සකතා සම්මා දිට්ඨිය, ඒ විදිහටත් මේ සම්මා දිට්ඨිය සඳහන් කරලා තියෙනවා. දසවස්තුක සම්මා දිට්ඨිය කියන්නේත්, කම්මස්සකතා සම්මා දිට්ඨිය කියන්නේත් එතකොට සාසව පුඤ්ඤ භාගී උපදි වේපක්ක සම්මා දිට්ඨිය. ඊළඟට ඒ දසවස්තුක සම්මා දිට්ඨිය. දසවස්තුව මොකක්ද කියලා? දුන් දෙයෙහි විපාක ඇත, පිදීමෙහි විපාක ඇත, ගුණවතුන්ට පුද පඬුරු යැවීමෙහි විපාක ඇත, සුසිරිත් දුසිරිත්හි විපාක ඇත, මෙලොව ඇත, පරලොව ඇත, මවට කරන ලද හොඳ නොහොඳ දෙකෙහි විපාක ඇත, පියාට කරන ලද හොඳ නොහොඳ දෙකෙහි විපාක ඇත, මව්පියන් නොමැතිව උපපාතිකව පහළවන්නා වූ සත්ව කොට්ටාසයක් ඇත, මෙලොව පරලොව දෙක සිය නුවණින් හොඳින් අවබෝධ කරගෙන ලොවට ප්‍රකාශ කරන්නා වූ මැනවින් දහම් මගට පිළිපන්නා වූ මහණ බමුණු ඇත. ඒ විදිහට විශ්වාස කරමින් ක්‍රියා කිරීම තමයි දසවස්තුව කියලා කියන්නේ. ඒ කාරණාවන් 10. ඉතින් මේ කාරණාවන් සියල්ලක්ම දක්වමින් ඔබට සමහර විට කාලය ගත වෙන්නට පුළුවන්. ඉතින් දසවස්තුක සම්මා දිට්ඨිය කාරණාවන් 10ක්
මෙතනදී සාකච්ඡා වෙලා තියෙනවා ඒ පිළිබඳව යහපත් වූ දැකීමක්, නිවැරදි වූ දැකීමක් ඇති කර ගැනීම, කාරණාවන් 10ක් පිළිබඳව නිවැරදි දැකීමක්, වැටහීමක් ඇති කර ගැනීම මෙතනදී සුවිශේෂයි කියන එක අපිට කියන්නට පුළුවන්. දසවස්තුක සම්මාදිට්ඨිය හෙවත් කම්මස්සකතා සම්මාදිට්ඨිය කියන්නේ අන්නේ කොටස. එතකොට Taman යම් කර්මයක් කළහොත් එහි විපාකදී විඳීමේ වගකීම Taman වෙත පැවරෙනවා යන පිළිගැනීම හැටියටද මේ හැඳින්විය හැකිය. එතකොට Tamanට යම්කිසි කර්මයක් කළාම, ක්‍රියාවක් කළාම ඒකේ විපාක ලබන්නට වෙනවා කියන අදහසින් ක්‍රියා කිරීම තමයි මේ සඳහන් වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේම සම්මාදිට්ඨිය සම්බන්ධයෙන් සඳහන් වෙන කාරණාව. එමෙන්ම මේ එක් අතකින් බලන විට සිතීමේ පදනම හැටියටත් හැඳින්විය හැකියි. සිතීමේ පදනම හැටියටත් සඳහන් කරන්නට පුළුවන් කියලා විස්තරයක් තියෙනවා. ඉතින් අවශ්‍ය විශේෂ වැදගත් වෙන කරුණු තමයි ඔබ ප්‍රශ්නයේදී ඉදිරිපත් කරන්නට බොහෝ සෙයින් උත්සාහවත් වෙන්නට ඕන. දෙවනුව සඳහන් කළ අරිය අනාසව ලෝකුත්තර මග්ගංග සම්මාදිට්ඨිය බුද්ධ ශාසනයෙහි පමණක් දක්නට ලැබෙන සම්මාදිට්ඨියක්. සම්මාදිට්ඨියෙහි සුවිශේෂිත ගැන්වීමක් තමයි අරිය අනාසව ලෝකුත්තර මග්ගංග සම්මාදිට්ඨිය. ලෝකෝත්තර මාර්ගාංග ලබා දෙන සම්මාදිට්ඨිය මේක සම්බුද්ධ ශාසනයකට පමණයි සුවිශේෂිත වන්නේ. සෝවාන් ආදී ලෝකෝත්තර සිත්වල පමණක් පහළ වන සම්මාදිට්ඨියට තමයි මේ ලෝකුත්තර මග්ගංග සම්මාදිට්ඨිය කියලා කියන්නේ. පුද්ගලයෙකු සෝවාන් ඵලයට පත්වීමෙන්ම නියම සම්මාදිට්ඨි තත්වයට පත්වේ. සාමාන්‍ය සම්මාදිට්ඨිය කියන එක අපිට ලෞකික ලෝකෝත්තර කියන අංශ දෙක යටතේම කතා කරන්න පුළුවන්. එතකොට මෙතනදී කතා කරන්නේ නිවැරදි විදිහටම සම්පූර්ණ වශයෙන් සම්මාදිට්ඨිය පහළ වෙන්නේ මාර්ගඵල අවබෝධ වලට පත් වුණාම. සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරිහත් කියන මාර්ගඵල වලට පත් වුණාම තමයි සම්පූර්ණ නිවැරදිම ආකාරයට සම්මාදිට්ඨියට පත් වෙන්නේ. අන්න ඒක තමයි අරියානාසව ලෝකුත්තර මග්ගංග සම්මාදිට්ඨිය කියලා කියන්නේ. එහෙනම් මෙතනදී කරන්නට තිබුණේ මහා චත්තාරිස්ක සූත්‍රයට අනුව සම්මාදිට්ඨිය ආකාර දෙකකට ඉදිරිපත් වෙලා තිනවා. ඒ ආකාර දෙක දක්වලා ඒ පිළිබඳව කෙටියෙන් හඳුන්වා දීමක් තමයි කරන්නට ඕන. හොඳයි, ඊළඟට 3 වෙනි රෝම ඉලක්කම යටතේ තියෙන ප්‍රශ්නෙට අවධානය යොමු කරමු. 18ත් 27ත් අතර පිටුවල මේ සම්බන්ධයෙන් ඔබට පිළිතුරු ගොනු කර ගන්නට අවශ්‍ය විශේෂ කරුණු තියෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයට අනුකූලව ලෞකික ජීවිතයේ දියුණුවද සලසාගත හැකි ආකාරය පහදා දෙන්න. ආර්ය අෂ්ටාංගික මාර්ගයට අනුකූලව ලෞකික ජීවිතයේ දියුණුවත් සලසා ගන්නට පුළුවන්. ඒ සම්බන්ධයෙන් තමයි කතා කරන්නට කියන්නේ. ලකුණු 8ක ප්‍රශ්නයක්. සාමාන්‍ය ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්බන්ධව ඉගෙන ගත්තට පස්සේ මේක ප්‍රායෝගික ජීවිතය තුළ කොහොමද ක්‍රියාත්මක කරවන්නට ඕන කියන එක සම්බන්ධයෙන් දැනුමක් පරීක්ෂා කර බැලීම තමයි මේ වගේ ප්‍රශ්නයකින් කරන්නේ. එතකොට ලෞකික කියන්නේ ලෝකයට අයත් සාංශාරික තත්ත්වයේ අර්ථවත් වන පදයක්. සාමාන්‍ය ලෝකයට අයිති සාංශාරික ජීවිතයක් ගත කරනවා. එසේම කාමභෝගී සත්ව ප්‍රජාවකේ සහසම්බන්ධතාවයේ පවතින තත්ත්වයකි. කාමභෝගී අයගේ සහසම්බන්ධතාවයේ පවත්වා ගනිමින් මේ ලෝකේ පෘථග්ජනයෙක් විදිහට ක්‍රියා කරමින් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ උපයෝගීතාවයේ යොදා ගනිමින් තමන්ගේ දියුණුව සලසා ගන්නට කොහොමද ක්‍රියා කරන්න කියන එක. ආර්ය අෂ්ටාංගික මාර්ගයට අනුකූලව ලෞකික ජීවිතයේ දියුණුවද සලසා ගන්නට පුළුවන්. එතකොට අපිට මේ සම්බන්ධයෙන් කතා කරන්නට පුළුවන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨිය කියන කාරණේ පළවෙනි එක. එතකොට ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළවෙනි අංගය ලෞකිකත්වයේ දියුණුවට කොහොමද පාවිච්චි කරන්නට පුළුවන් කියලා අපි සාකච්ඡා කළොත් දසවස්තුක සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨියට අයත් දසවස්තුක සම්මාදිට්ඨිය කියන එකේදී දුන් දෙයෙහි විපාක ඇත, පිදීමෙහි විපාක ඇත, ගුණවතුන්ට පුද පඬුරු පෙවීමෙහි විපාක ඇත, සුසිරිත් දුසිරිත්හි විපාක ඇත, මෙලොව ඇත, පරලොව ඇත, මවට කරන ලද හොඳ නොහොඳ දෙකෙහි විපාක ඇත, පියාට කරන ලද හොඳ නොහොඳ දෙකෙහි විපාක ඇත, මව්පියන් නොමැතිව ඕපපාතිකව පහළවන්නා වූ සත්ව කොට්ටාසයක් ඇත, මෙලොව පරලොව දෙක සිය
නුවණින් හොඳින් අවබෝධ කරගෙන ලොවට ප්‍රකාශ කරන්නා වූ මැනවින් දහම් මගට පිළිපන්නා වූ මහණ බමුණ ඇත. මේ විදිහට සම්මා දිට්ඨිය සම්බන්ධයෙන් දැක්වෙන කාරණාවන් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. දස වස්තුක සම්මා දිට්ඨියක් විදිහට ඉදිරිපත් වෙලා තියෙන තැනදීත් පුද්ගලයාගේ ජීවිතය අර්ථවත් කරන්නට, යහපත් කරන්නට, යහපත් වූ අදහස් උදහස් වලින් ක්‍රියා කරන්නට හේතු වෙන, පුද්ගලයාව යහපත් පැත්තට යොමු කරන, නිවැරදි දැක්මක් ඇති කරන කාරණාවන් බොහෝමයක් කතා කරලා තියෙනවා. මේ ඔක්කොම දක්වමින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග 8ම විස්තර කරලා ලියන්නට ඔබට සෑහෙන වෙලාවක් ගත වෙන්නට පුළුවන්. ඉතින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨිය කියන එක පුද්ගලයාගේ ලෞකික දියුණුවට කොහොමද පාවිච්චි කරන්නට පුළුවන් කියන එක අපිට නිර්මාණාත්මකව පිළිතුරක් විදිහට ඉදිරිපත් කරන්න පුළුවන්. මේ 10 දසවස්තුක සම්මා දිට්ඨිය හෙවත් කම්මස්සකතා සම්මා දිට්ඨිය විදිහට හඳුන්වනවා. තමන් යම් කර්මයක් කළොත් එහි විපාක විඳීමේ වගකීම තමන් වෙත පැවරෙනවා කියන අදහසින් දෙමව්පියන්ට සැලකීම, ඒ වගේම ආගමානුකූලව මහාන බමුණන් පිළිබඳව ගෞරවාන්විතව ක්‍රියා කිරීම, ඒ වගේම දෙමව්පියන්ගේ අවවාද අනුශාසනාවලට අනුව ක්‍රියා කිරීම, පින් පව් කුසල් අකුසල් පිළිබඳ විශ්වාසයෙන් යුක්තව කටයුතු කිරීම, මේවා පුද්ගලයාගේ දියුණුවට බෙහෙවින්ම අනිවාර්යෙන්ම හේතු වෙන කාරණාවන්. එතකොට ඒ කාරණාවන් සම්මා දිට්ඨිය යටතේ පුද්ගලයාගේ ලෞකික දියුණුවට හේතු වෙනවා කියලා කතා කරන්න පුළුවන්. ඊළඟට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එන සම්මා සංකප්ප මාර්ගාංගය තුලින් නෙක්ඛම්ම හෙවත් කාමයන්ගෙන් වැළකීම, අව්‍යාපාද හෙවත් ව්‍යාපාදයෙන් තොරවීම සහ අවිහිංසා කියන ත්‍රිවිධ සංකල්පනාවන්, අව්‍යාපාද සංකල්ප, ඒ වගේම අවිහිංසා සංකල්ප කියන මේ සංකල්පනාවන්ගෙන් යුක්තව කටයුතු කරනකොට පුද්ගලයා යහපත් වූ අදහස් උදහස් දරන කෙනෙක් බවට පත් වෙනවා. වෛරී සිතුවිලි වලින් හා හිංසාකාරී සිතුවිලි වලින් වැළකීලා පුද්ගලයා සමාජය තුළ මෛත්‍රී සහගත කාරුණික සිතුවිලි වලින් ක්‍රියා කරන පුද්ගලයෙක් බවට පත් වෙනවා. එතකොට කාම සංකල්පනාවලින් සපුරා ඉවත් වීම ලෞකික ජීවිතය සැපවත් කරගන්නට හේතුවක් වෙනවා. ඒක අපිට පැහැදිලි කරලා කියන්නට පුළුවන්. මෙතනදී අපි ඔබට දැනුවත් කිරීමක් තමයි කරන්නේ. ඔබ පිළිතුරු ගොනු කරද්දී, පිළිතුරු ලියද්දී ඒ වගේ කාරණාවන් ඇතුළත් කරන්නට ඕන. ඒ වගේම තමයි අවිහිංසා සංකල්ප. මේ සංකල්පනාවන් හැම එකක්ම ලෞකික ජීවිතයේ දියුණුව සඳහා පුද්ගලයාට හේතු වෙනවා. ඊළඟට වචනය පිළිබඳව බොරුවෙන්, කේලම් කීමෙන්, නරක වචන කීමෙන්, හිස් වචන කීම කියන වචනයෙන් සිද්ධ වෙන වැරදි 4න්ම ඉවත් වීම පුද්ගලයාගේ සමාජ දියුණුවට ඉතාමත් වැදගත්. ව්‍යාපාරිකයෙක් නම් එහෙමයි. එහෙම නැත්නම් අනිකුත් යම්කිසි කාර්යයක් සමාජය තුළ සිදු කරන කෙනෙක් නම් ඒ පුද්ගලයාගේ දියුණුවට අනිවාර්යෙන්ම එකහෙලාම සම්බන්ධ වෙන කාරණාවන් 4ක් තමයි බොරු කීම, කේලම් කීම, හිස් වචන කීම, පරුස වචන කීම කියන මේ වචනයෙන් සිද්ධ වෙන වැරදි වලින් දුරු වීම. ඊළඟට සම්මා කම්මන්ත. ලෞකික සමාජයේ නිවැරදි කාය කර්ම සඳහා යොමු කරවමින් ක්‍රියා කිරීමට කටයුතු කළ යුතුයි කියන එක. ප්‍රාණඝාතයෙන් වැළකීම. ඊළඟට අනුන් සන්තක දේ සොරකම් කිරීමෙන් වැළකීම. ගෘහස්ත සදාචාරය ආරක්ෂා කර ගැනීම සඳහා හේතු වෙනවා. ඒ වගේම කාමෙහි වරදවා හැසිරීමෙන් වැළකීම කියන කාරණාවත් සම්මා කම්මන්තයේ යටතේම අපිට ගන්නට පුළුවන්. වැරදි ආකාරයට මිල මුදල් සෙවීමට තමන්ගේ ශරීරය අලෙවි කරන සමහර අය ඉන්නවා. ඉතින් ඒ වගේ තත්ත්වයට පත්වීම සම්මා කම්මන්ත යටතේ ප්‍රතික්ෂේප වෙනවා. වැරදි ලෙස ඒ වගේ තත්ත්වයකට පත් වුණාට පස්සේ මොකද වෙන්නේ? පෞල් ජීවිතයන් ව්‍යවුල් තත්ත්වයට පත් වෙනවා. විශාල වශයෙන් රෝගාතුරු තත්ත්වයන් වලට බඳුන් වෙන්නට සිද්ධ වෙනවා. ඒ විදිහේ සමාජ පරිහානියක්, පුද්ගල පරිහානියක්, කායික මානසික පරිහානියක් සිද්ධ වෙනවා සම්මා කම්මන්ත කියන ආකාරයට. ප්‍රාණඝාතයෙන් වැළකෙමින්, සොරකමින් වැළකෙමින්, කාමෙහි වරදවා හැසිරීමෙන් වැළකෙමින් ක්‍රියා නොකිරීම හේතුවෙන් වැරදි ලෙස වැරදි ක්‍රියා මගින් ධන ඉපීමේ සංකල්පන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා ආජීවයට අනුගත වීම තුලින් වැළකී යාම සිදුවේ. සම්මා ආජීව කියන එක තුලින් කියවෙනවා
යහපත් විදිහට ජීවිත ගත කළ යුතු ආකාරය මොනවද කියලා මස් මාංශ වෙළඳාමෙන් තොරවීම ආදී නොකළ යුතු වෙළඳාම් නොකළ යුතු රැකියාවන් ඒවා සම්බන්ධ කරලා අපිට කියන්නට පුළුවන්. ඒ විදිහට යහපත් ධාර්මික වූ ජීවිතයක් ගත කිරීම පුද්ගලයාගේ දියුණුවට හේතු වෙනවා කියලා. ඊළඟට අලසවීම පුද්ගල ජීවිතයේ පරිහානියට පත්වන කාරණයක් වෙනවා. එතකොට සතර සම්‍යක් ප්‍රධාන වීර්යයෙන් යුක්තව ක්‍රියා කිරීම ලෞකික දියුණුවට පුද්ගලයාට හේතුවක් වෙනවා. සම්මා වායාම කියන ආර්ය අෂ්ටාංගික මාර්ගයන්ගේ යටතේ මේක සාකච්ඡා වෙනවා. ඉතින් නූපන් කුසල් උපදවන්නට, උපන් කුසල් වැඩි දියුණු කරන්නට, ඒ වගේම උපන් අකුසල් දුරු කරන්නට, නූපන් අකුසල් නොකර සිටීමට කියන කාරණාවන් ඒක අපිට සම්බන්ධ කරන්නට පුළුවන්. අප විසින් නොකළ යහපත් වූ දේවල් සිදු කිරීමට ව්‍යාපාරිකයෙක් නම් ඔහුට පුළුවන්කම තියෙනවා අලුත් දේවල් නව නිපයුම් තමන්ගේ ක්ෂේත්‍රය තුළ ක්‍රියාත්මක කරවන්නට. ඒ විදිහට ක්‍රියා කරනකොට පුද්ගලයාගේ දියුණුව සලසා ගන්නට පුළුවන්. නූපන් ධනී ඉපදවීමටත් උපන් ධනය වඩා වර්ධනය කර ගැනීමටත් දරන උත්සාහය සම්මා වායාමයට ලෞකික වශයෙන් අපිට සාකච්ඡා කරන්නට පුළුවන්. සම්මා සති කියලා කියන්නේ යහපත් වූ සිහියෙන් යුක්තව සතර සතිපට්ඨානෙන් යුක්තව ක්‍රියා කිරීම පුද්ගලයාගේ දියුණුවට හේතු වෙන ආකාරය අපිට කතා කරන්නට පුළුවන්. යහපත් සිතෙහි එකඟ බව, සම්මා සමාධිය, සිතෙහි සංසුන් බව විදිහටත් මේක අපිට කතා කරන්නට පුළුවන්. විවේකී මනසකින් යුක්තව ක්‍රියා කිරීම. ඉතින් ඒකත් පුද්ගලයාගේ දියුණුවට හේතු වෙන විදිහ ගැන අපිට කතා කරන්නට පුළුවන්. ඉතින් අපි එච්චර වෙලා වැඩි වෙලාවක්ම කතා කළේ තුන්වෙනි ප්‍රශ්නේ රෝමිලක්කන් 3 යටතේ තිබුණු ආර්ය අෂ්ටාංගික මාර්ගයට අනුකූලව ලෞකික ජීවිතයේ දියුණුව සලසා ගත යුතු ආකාරය මොකක්ද කියන එක අපිට ඒ වගේ ප්‍රශ්නයකදී මාර්ගාංග 8ම සම්බන්ධ කරගෙන කතා කරන්න පුළුවන්. මේ වගේ ප්‍රශ්නයකදී ඔබට ඒ සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කරන්නට පුළුවන්. මේ 8 ලෞකික ලෝකයේ දියුණුව සඳහා කොහොමද අපි පාවිච්චි කරන්නේ කියන කාරණේ විස්තර කරලා කියන්නට පුළුවන්. හරි. ඊළඟට අපි බලමු තුන්වෙනි ප්‍රශ්නේ. භූත රූප දක්වා ඒවයින් දෙකක ස්වභාවය පෙන්වා දෙන්න. තුන්වෙනි පාඩම 48 49 පිටුවල මේ සම්බන්ධයෙන් පිළිතුරු සඳහන් වෙනවා. ඉතින් පළවෙනියට අපි කතා කරපු ප්‍රශ්නය පළවෙනි පාඩමේ ප්‍රශ්නයක්. පළවෙනි පාඩම සම්බන්ධයෙන් තමයි කරුණු අහලා තියෙන්නේ. ඊළඟට මේ පාඩම තුන්වෙනි පාඩම. කන්ද ධාතු ආයතන කියන පාඩම. ඒ පාඩමට අදාළවයි මේ ප්‍රශ්නේ ඉදිරිපත් වෙලා තියෙන්නේ. තුන්වෙනි පාඩම 48 49 පිටුවල මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් වෙනවා. භූත රූප දක්වා ඒවයින් දෙකක ස්වභාවය පෙන්වා දෙන්න. භූත රූප 4 පඨවි ආපෝ තේජෝ වායෝ. සතර මහා භූත. පඨවි ආපෝ තේජෝ වායෝ. ඊළඟට ඒ සම්බන්ධයෙන් ඒ භූත රූප ධර්ම වලින් දෙකක් සම්බන්ධයෙන් ලියන්නට කියලා කියන්නේ පඨවි ධාතුව කියලා කියන්නේ. පඨවි ධාතුව විදිහට හඳුන්වන්නේ මෘදු බව, තද බව, රළු බව කියන මේ ලක්ෂණ වලට තමයි ඇත්තටම පඨවි ධාතුව කියලා කියන්නේ. මෘදු බව, තද බව, රළු බව කියන ලක්ෂණ. ශරීරයේ තියෙන කෙසුන්, ලොම්, දත්, සම්, මස්, නහර, ඇට මේ සියල්ලක්ම තද ගතියෙන් යුක්ත වෙච්ච ශරීරයේ කොටස් විදිහට අපිට සාකච්ඡා කරන්න පුළුවන්. පඨවි ධාතුව බහුලව තියෙන පඨවි ධාතු බහුලත්වයේ හේතු කරගෙන බාහිර වශයෙන් හෝ එවැනි තද ගතියක් නැත්නම් මේ සියල්ලක්ම පඨවි කියන කොටස යටතේ සාකච්ඡා කරන්නට පුළුවන්. පඨවි ධාතුව තද ගතිය ශරීරයේ එහෙම නැත්නම් භෞතික යම් කිසි දෙයක පවතින තද ගතියට කියනවා පඨවි ධාතුව කියලා. ඊළඟට ආපෝ ධාතු වැగిරෙන ස්වභාවයේ ආපෝ ධාතුව විදිහට සැලකෙන්නේ. ආපෝ ධාතු බහුලත්වයේ හේතුවෙන් ආපෝ වශයෙන් හැඳින්වෙනවා. වැగిරෙන ස්වභාවයෙන් යුක්ත හැම දෙයක්ම ආපෝ ධාතුවෙන් යුක්තයි. ආපෝ ධාතුව අධිකව පවතින නිසා වැగిරෙන ගතියෙන් යුක්ත වෙන්නේ. පිත, සෙම, සැරව, ලේ, දහඩිය, කඳුළු, කෙල, මූත්‍රා, මේද තෙල් මේවා තමයි අපිට
ආපෝ ධාතුව විදිහට සලකන්නට පුළුවන්කම තියෙන්නේ. ඊළඟට තේජෝ ධාතුව උණුසුම් ස්වභාවයේ දැවෙන ගතිය ඒ වගේම සිහිල් බව තමයි තේජෝ ධාතුව. උණුසුම් ස්වභාවයේ දැවෙන ගතිය සිහිල් බව. පුද්ගලයෙක්ගේ රූපයක් සම්බන්ධයෙන් වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් භෞතික වෙනත් යම්කිසි දෙයක් වෙන්නට පුළුවන්. මේ දැවෙන ස්වභාවයේ ඒ වගේම උණුසුම් ස්වභාවයේ සිහිල් බව, සීතල ගතිය මේ හැම දෙයක්ම තේජෝ ධාතුව යටතේ සාකච්ඡා කරන්න පුළුවන්. අනුභව කරපු පානය කරපු දේ යම් ස්වභාවයක් නිසා දැවීමට, දිරීමට, පැසවීමට පත් වෙනවා නම් ඒක අපේ ශරීරයේ සම්බන්ධයෙන් සලකනකොට තේජෝ ධාතුව නිසා, උණුසුම නිසා සිද්ධ වෙන්නේ. දිරීම සිද්ධ වෙන්නේ උණුසුම නිසා. වායෝ ධාතුව මේ දෙකයි විස්තර කරන්නට කියලා කියන්නේ. අපි හතරම සාකච්ඡා කළාට ඔබ දෙකයි විස්තර කරන්නට ඕන ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු සැපයීමේදී. විභාග ශාලාවේදී කාරණාවන් දෙකක් ගැන නම් පැහැදිලි කරන්නට තියෙන්නේ. දෙකක් ගැන තමයි ඔබ පැහැදිලි කරන්නට ඕන. ඊළඟට වායෝ ධාතුව ඉන්ද්‍රිය සම්බන්ධ වූ හෝ නොවූ කොතැනක හෝ පවතින සැලෙන ගතිය, පිපෙන ගතිය තමයි වායෝ ගති කියලා කියන්නේ. එහෙම නැත්නම් වායෝ ධාතුව කියලා කියන්නේ. ශරීරයේ සම්බන්ධයෙන් සලකනකොට ආශ්වාස ප්‍රාශ්වාස කරන වාතය, උදරයේ ඇති වාතය, මේ විදිහට ශරීරයේ පුරාම තියෙන වාතය සියල්ලක්ම වායෝ ධාතුව යටතේ කතා කරන්න පුළුවන්. ඊළඟට කන්ද, ආයතන, ධාතු යන මේවාට අයත් සංඛ්‍යාවන් දක්වා මෙම බෙදීමෙන් ප්‍රතික්ෂිප්ත දෘෂ්ටිවාදයේ කුමක්දැයි ලියන්න. ලකුණු 6ක් ලැබෙනවා. කන්ද, ආයතන, ධාතු. ස්කන්ධ කීයද, ආයතන කීයද, ධාතු කීයද කියලා සංඛ්‍යාත්මකව දක්වන්නට ඕන. ස්කන්ධ 5යි. ආයතන 12යි. බාහිර ආයතන 6යි. අභ්‍යන්තර ආයතන 6යි විදිහට 12ක්. ඒ වගේම ධාතු 18යි. ස්කන්ධ 5යි, ආයතන 12යි, ධාතු 8යි. ස්කන්ධ පංචකය ආයතන 12, ධාතු 18. ප්‍රශ්නය කන්ද, ආයතන, ධාතු යන මේවාට අයත් සංඛ්‍යාවන් දක්වා මෙම බෙදීමෙන් ප්‍රතික්ෂිප්ත දෘෂ්ටිවාදයේ කුමක්දැයි දක්වන්න. ස්කන්ධ 5යි, ආයතන 12යි, ධාතු 18යි. ඒ විදිහට වර්ග කරන්නට පුළුවන්. අපිට තවදුරටත් මොනවද ආයතන බෙදෙන කොටස් කියලා දක්වන්නට පුළුවන්. ආයතන බාහිර ආයතන, අභ්‍යන්තර ආයතන වශයෙන් වර්ග කරන්නටත් පුළුවන්. මේ ඉස්සරහින්ම බාහිර ආයතන 6යි, අභ්‍යන්තර ආයතන 6යි ඒ විදිහට දක්වන්නටත් පුළුවන්. ඉතින් මේ විදිහේ වර්ගීකරණයක් තියෙනවා. ඒ වර්ගීකරණය අපිට දක්වන්නට පුළුවන්. ඊළඟට ස්කන්ධ, ධාතු, ආයතන කියන මේ ඉගැන්වීම තුළින් ප්‍රතික්ෂේප කරන ඉගැන්වීම තමයි ආත්ම දෘෂ්ටිය. ආත්ම දෘෂ්ටිය ප්‍රතික්ෂේප කිරීම. වෙනස් නොවන සුළු යමක් මිනිසා තුළ ආත්මීය වශයෙන් තියෙනවා කියන පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීම. ඊශ්වරයා විසින් මවන ලද ආත්මයක් තියෙනවා. ඒ ආත්මේ සංසාරයේ පුරාවටම ගමන් කරමින් පවතිනවා කියන ඉගැන්වීම ප්‍රතික්ෂේප කරන එක, ආත්මවාදී ප්‍රතික්ෂේප කරන එක තමයි මරණින් පසු එය මැවුම්කාර දෙවියන්ගේ කැමැත්ත අනුව ස්වර්ගයෙහි හෝ නිරයෙහි හෝ නිත්‍ය වාසය ලබනවා කියන මේ ඉගැන්වීම ප්‍රතික්ෂේප කරන එක තමයි ආත්ම දෘෂ්ටියේ, ආත්මවාදයේ අරමුණ, අදහස බවට පත් වෙන්නේ. ස්කන්ධ, ධාතු, ආයතන වශයෙන් ගත්තට පස්සේ පුද්ගලයා තුළ ආත්මීය වශයෙන්, ස්ථීරසාර වශයෙන් ගන්න පුළුවන් ඒ වගේ ආත්මීය ස්වභාවයක් නැහැ. සුළු මොහොතක් පාසා වෙනස් වෙන ස්කන්ධ, ධාතු, ආයතන කියන කොටස් වලින් නිර්මාණය වෙච්ච පුද්ගලයෙක් තමයි සිටින්නේ. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ලක්ෂණ වලට මේ කියන ස්කන්ධ, ධාතු, ආයතන කියන සියල්ලක්ම පත් වෙනවා. ඒත් එක්කම ආත්මීය වශයෙන් ගත හැකි පුද්ගලයෙක් ස්වභාවයක් නැහැ කියන ඉගැන්වීම තමයි ඒ තුලින් ඉදිරිපත් කරලා තියෙන්නේ. එම බෙදීම මගින් සත්වයා, පුද්ගලයා ආදී විවහාරයෙහි පරමාර්ථික පැවැත්මක් නොමැති බව බුදුදහම සනාථ කරයි පහදන්න. පුද්ගලයා ඒ වගේම පරමාර්ථික මේ වශයෙන් පුද්ගලයා ඒ විදිහට ගන්න පුළුවන් දෙයක් නැහැ කියන එක
ස්කන්ධ ධාතු ආයතන සම්බන්ධයෙන් කරන විග්‍රහය තුළින් බුදුරජාණන් වහන්සේ ගෙනහැර දක්වනවා. පරමාර්ථය මේ පැවැත්මක් යන්නින් අදහස් කරන්නේ නිත්‍ය අවිනිශ්වර පැවැත්මක් නම් මම පුද්ගලයා සත්වය ආදී වශයෙන් විවහාර කරනු ලබන දේ එබඳු පරමාර්ථමය පැවැත්මක් නොවන බව බුදු සමයේ පෙන්වා දෙයි. මොකක්ද මේ පරමාර්ථික මේ වශයෙන් ඉදිරිපත් කරනවා කියලා කියන්නේ? මම කියනවා, පුද්ගලයා කියනවා, ඒ විදිහට සත්වයා කියලා කියනවා. එහෙම පුද්ගලයෙක් හෝ මම හෝ එහෙම නැත්නම් සත්වයෙක් හෝ එහෙම කෙනෙක් නැහැ. පරමාර්ථික මේ වශයෙන් ගත්තම ගන්නට දෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ ආදී කොටස්. එහෙම නැත්නම් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ, ඒ වගේම ඇස කන නාසය දිව ශරීරය, ඒ වගේම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ බාහිර ආයතන සහ අභ්‍යන්තර ආයතන සමගින් සිදුවෙන ගණදෙනුව, ඒ වගේම ආයතන 18 තුලින් ස්කන්ධ ධාතු ආයතන 18 තුලිනුත් පුද්ගලයාගේ බාහිර ඉන්ද්‍රියන් බාහිර අරමුණුත් එක්ක සම්බන්ධ වෙමින් නැති කරගන්න සිතුවිලි පරම්පරාවක් ඒ විදිහට ක්‍රියාත්මක වෙන ආකාරය අපිට කතා කරන්න පුළුවන්. බෞද්ධ ඉගැන්වීමට අනුව පෙනී යන්නේ සත්වයා පුද්ගලයා මම ආදී වශයෙන් කෙරෙන විවහාර පරමාර්ථ වශයෙන් ගත් කල පිළිගත නොහැකි බවයි. පිළිගන්න බෑ. ස්කන්ධ ධාතු ආයතන කියන මේ වාගේ සමவாயයක් එකතු වීමක් ක්‍රියාත්මක වීමක් තමයි අපිට දකින්නට පුළුවන්කම තියෙන්නේ. ස්කන්ධ පංචකයත් ආයතන 12ත් ධාතු 18ත් තමයි පුද්ගලයා විදිහට ක්‍රියාත්මක වෙන්නේ. මජ්ක්‍ධිම නිකායේ අලගද්දූපම සූත්‍රයේදී පැහැදිලිව පෙන්වලා තියෙනවා මේ සම්බන්ධයෙන් ඉගැන්වීමක්. ඒ වගේම සත්වයා මේ පංචස්කන්ධයේ වරදවා තේරුම් ගැනීම නිසා සංසාරයේ දුක් විඳින බවත් මෙම ස්කන්ධ පංචකයේ විභාග කරලා පිරිසිඳ දැන ගැනීමෙන් සසර තරණය කරන බවත් සංයුක්ත නිකායේ සමිද්ධි සූත්‍රයේදී සඳහන් කරලා තියෙනවා, දේශනා කරලා තියෙනවා. එතකොට මේ වගේ ප්‍රශ්නයකදී අපි කරන්නට ඕන පුද්ගලයෙක් විදිහට ක්‍රියාත්මක වෙන ස්වභාවයක් නැහැ. එක ආකාරයක වර්ගීකරණයක් විදිහට රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පහක සමவாயයක් එකතු වීමක් තමයි තියෙන්නේ. තවත් විදිහකින් ගත්තොත් බාහිර ආයතන සහ අභ්‍යන්තර ආයතන වශයෙන් බාහිරව තියෙන අරමුණු එහෙම නැත්නම් යම් යම් දේවල් වලට ඉන්ද්‍රියන් සම්බන්ධ වෙමින් ඇති කරගන්න සිත් එක ක්‍රියාත්මක වීමක් තමයි තියෙන. මොහොතක් පාසා ඒ හැම දෙයක්ම වෙනස් වෙනවා. ස්ථීරසාරව පවතින්නේ නැහැ. ඒ වගේම තමයි ධාතු 18 තුලත් තියෙන්නේ ඉන්ද්‍රියක්, ඒ වගේම අරමුණක්, ඉන්ද්‍රිය සම්බන්ධයෙන් ඇති කරගන්න අරමුණක් විදිහට ධාතු 18ක් විස්තර කරලා තියෙනවා. එහෙනම් ඒ කොටස් සම්බන්ධ කරගෙන අපිට කියන්නට පුළුවන් පුද්ගලයෙක් කියලා අපි හිතාගෙන ඉන්නේ ස්කන්ධ විදිහට ක්‍රියාත්මක වෙන රූප වේදනා සංඥා සංඛාර කියන මේ කොටස් පහ. ඒ කොටස් පහේ ස්ථීරව පවතින ස්වභාවයක් නැහැ. ඒක නිතරම වෙනස් වෙන විනාශයටපත් වෙන ස්වභාවයෙන් යුක්ත දෙයක්. ඊළඟට ආයතන සම්බන්ධයෙන්ුත් විග්‍රහ කරලා තියෙනවා. සත්වයා සහ පුද්ගලයා යන ඉගැන්වීම ආයතන විදිහට බුදුරජාණන් වහන්සේ විස්තර කරලා තියෙනවා. ඒ තුලත් තියෙන්නේ ස්ථීරව පවතින ස්වභාවයක් නෙමෙයි, ඊටමත් ඉක්මනින් මොහොතක් පාසා වෙනස් වෙන ස්වභාවයක් කියන කාරණාව අපිට ගලපලා ලියන්නට වෙනවා. එම බෙදීම මගින් සත්වයා පුද්ගලයා ආදී විවහාරයේහි පරමාර්ථික පැවැත්මක් නොමැති බව බුදුදහම සනාථ කරයි. පහදන්න කියන ප්‍රශ්නය. එහෙනම් ස්කන්ධ ධාතු ආයතන වශයෙන් පුද්ගලයාව බෙදීම තුළ බුදුදහම තුළින් කොහොමද ප්‍රතික්ෂේප වෙන්නේ, බුදුදහම සනාථ කරන්නේ? විවහාරයේ පරමාර්ථික පැවැත්මක් නැහැ කියලා කොහොමද සනාථ කරන්නේ කියලා අපිට කියන්නට පුළුවන්. ඊළඟට 4 වෙනි ප්‍රශ්නය ಭಾರತೀಯ කර්ම සංකල්පයේ විකාශිත අවස්ථා 4ක් ඉදිරිපත් කරන්න. ಭಾರತೀಯ කර්ම සංකල්පයේ විකාශිත අවස්ථා 4ක්. කර්ම සංකල්පය 5 වෙනි පාඩම 101 පිටුවේ මේ සම්බන්ධයෙන් සඳහන් වෙනවා. ಭಾರತೀಯ කර්ම සංකල්පයේ විකාශිත අවස්ථා.
ಭಾರತೀಯ කර්ම සංකල්පයේ විකාශිත අවස්ථා වේද යුගය, බ්‍රාහ්මණ යුගය, උපනිෂද් යුගය, ජෛන කර්මවාදය. ඉතින් ಭಾರತೀಯ කර්ම සංකල්පයේ විකාශිත අවස්ථා වේදය හා සම්බන්ධව කර්මය පිළිබඳ ඉගැන්වීම් තියෙනවා. ඒ වගේම බ්‍රාහ්මණ යුගයේදී කර්මය හා සම්බන්ධ ඉගැන්වීම් තියෙනවා. උපනිෂද් චින්තනය තුලත් කර්මය සම්බන්ධයෙන් විවිධ ඉගැන්වීම් තියෙනවා. ජෛන කර්මවාදයත් කර්මය සම්බන්ධයෙන් යම්කිසි අදහසක් සාකච්ඡා කරන අවස්ථාවන් තියෙනවා. ඒ වගේම තමයි බෞද්ධ කර්ම විභාගය මේකට ගන්නට පුළුවන්. එතකොට වේද යුගය, බ්‍රාහ්මණ යුගය, උපනිෂද් යුගය, ජෛන කර්මවාදය කියන මේ අවස්ථාවන් වලදී කර්මය සම්බන්ධයෙන් සාකච්ඡා වෙලා තියෙනවා. ಭಾರತೀಯ කර්ම සංකල්පයේ විකාශිත අවස්ථා 4ක් ඉදිරිපත් කරන්නට කියලා කියන්නේ. එනම් වේද යුගයේදී, බ්‍රාහ්මණ යුගයේදී, උපනිෂද් යුගයේදී, ජෛන කර්ම වාදයේ කියන අවස්ථාවන් වලදී, බෞද්ධ කර්ම විභාගය කියන අවස්ථාවන් වලදී කර්මයේ සම්බන්ධයෙන් සාකච්ඡා වෙලා තියෙනවා, සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් ඊළඟට දෙවනි රෝම ඉලක්කම යටතේ තියෙන ප්‍රශ්නයට අවධානය යොමු කරමු. න්‍යාම ධර්ම නම් කර භෞතික හා ජීව විද්‍යාත්මක වශයෙන් ගත හැකි න්‍යාම ධර්ම දක්වන්න. න්‍යාම ධර්ම නම් කර භෞතික හා ජීව විද්‍යාත්මක වශයෙන් ගත හැකි න්‍යාම ධර්ම. න්‍යාම ධර්ම 5 උතු න්‍යාම, බීජ න්‍යාම, ඊළඟට කම්ම න්‍යාම, ධම්ම න්‍යාම, චිත්ත න්‍යාම. උතු න්‍යාම, බීජ න්‍යාම, කම්ම න්‍යාම, ධම්ම න්‍යාම, චිත්ත න්‍යාම කියන න්‍යාම ධර්ම. එතකොට භෞතික හා ජීව විද්‍යාත්මක වශයෙන් ගත හැකි න්‍යාම ධර්ම උතු න්‍යාම. උතු න්‍යාම භෞතික වශයෙන් ගත හැකි න්‍යාම ධර්මයක්. උතු න්‍යාම වශයෙන් අදහස් කරන්නේ සියලුම භෞතික නියමයන්. කාලගුණයේ වෙනස් වීමෙන් සිදුවෙන බලපෑම තමයි උතු න්‍යාම විදිහට සාකච්ඡා කරන්න පුළුවන්කම තියෙන. භෞතික වශයෙන් සියලු ආකාරයේ බලපෑම් එල්ල කිරීමට මේ උතු න්‍යාම කියන ධර්මතාවයට සිද්ධ කරන්න පුළුවන්. කාලගුණයේ වෙනස් වීම ආදී සියල්ලක්ම සිද්ධ වෙන්නේ උතු න්‍යාමයේ බලපෑම අනුව. ඊළඟට බීජ න්‍යාමය. ජීව විද්‍යාත්මක න්‍යාම ධර්මයන් බීජ න්‍යාමයට අයත් වෙනවා. එතකොට ශාක බීජ යෝනි ආදියට අනුව ශාක හා සත්ව ජීවය හටගෙන වර්ධනය වෙන ආකාරය පිළිබඳව නියමයන් මේ බීජ න්‍යාමයේ යටතේ සාකච්ඡා කරනවා. එහෙනම් භෞතික සහ ජීව විද්‍යාත්මක වශයෙන් ගන්න පුළුවන් න්‍යාම ධර්ම එකක් උතු න්‍යාමය, ඊළඟට බීජ න්‍යාම. උතු න්‍යාම, බීජ න්‍යාම. අනිත් න්‍යාම ධර්ම සියල්ලක්ම භෞතික හෝ ජීව විද්‍යාත්මකව අපිට කතා කිරීමට හැකියාවක් නැහැ. කම්ම න්‍යාමයත්, ධම්ම න්‍යාමයත්, චිත්ත න්‍යාමයත් කියන කාරණාවන් භෞතිකව සහ ජීව විද්‍යාත්මකව කතා කරන්නට පුළුවන්කමක් නැහැ. කතා කරන්නට පුළුවන්. හැබැයි භෞතික සහ ජීව විද්‍යාත්මක වශයෙන් ගන්න පුළුවන් න්‍යාම ධර්ම තමයි උතු න්‍යාම, බීජ න්‍යාම කියන මේ න්‍යාම ධර්ම දෙක. උතු න්‍යාම, බීජ න්‍යාම කියන ධර්ම න්‍යාම දෙක. ඊළඟට අපි ඊළඟ ප්‍රශ්නයට අවධානය යොමු කරමු. චේතනාවට මුල් තැනදී කර්මය විවරණය කිරීම බෞද්ධ කර්ම විභාගයේ විශේෂම ලක්ෂණයේ වේ. හේතු දක්වන්න කියලා කියන්නේ ලකුණු 8ක ප්‍රශ්නයක්. කර්මයේ සචේතනික බව. 5 වෙනි පාඩමේ 108 වෙනි පිටුවේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් කර්මය හා සම්බන්ධව කතා කරද්දී බුදුරජාණන් වහන්සේගේ ගැන්වීම තමයි චේතනාව මූලික කරගෙන සියලුම කර්මයන් ක්‍රියාත්මක වෙනවා කියන එක. කර්මයක් කුසල කර්මයක් අකුසල කර්මයක් බවට පත් වෙන්නේ බුදුදහමේ අදහසට අනුව, බුදුදහමේ ගැන්වෙන ආකාරයට අනුව අනිවාර්යෙන්ම චේතනාව මුල් වෙච්ච, චේතනාව ප්‍රධාන වෙච්ච දේවල්. නිබ්බේධික පර්යාය සූත්‍රයේහි මෙන්ම චුල්ලකම්ම විභංග සූත්‍රයේහිද කර්මය හඳුන්වා දෙමින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. චේතනාවම කර්මය විදිහට දේශනා කරනවා කියලා. චේතනාහං භික්කවේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරෝති කායන වාචාය මනසා. මේ සම්බන්ධයෙන් නිබ්බේධික පර්යාය සූත්‍රයේ, චුල්ලකම්ම විභංග සූත්‍රයේ වගේ සූත්‍රවල සඳහන් වෙනවා කර්මය චේතනාව පූර්වාංගම කරගෙන චේතනාව මුල් වෙලා ක්‍රියාත්මක වෙනවා කියලා. මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමය. ධම්මපදයේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරලා තියෙනවා.
මනස පෙරට වෙනවා කියලා. පුද්ගල කය වචනය හා සිත යන තිදොරින් විවිධ හැසිරීම් දක්වනෝ ක්‍රියා කරනවා කාය කම්ම වචී කම්ම මනෝ කම්ම විදිහට. ඒ අතරින් එම ක්‍රියා පුද්ගලයා හා සමාජයට බලපාන ආකාරය අනුව හොඳ ක්‍රියා නරක ක්‍රියා කියලා වර්ග කරනවා. ඉතින් හොඳ ක්‍රියා සහ නරක ක්‍රියා විදිහට මේවා තෝරන්නේ එහෙම නැත්නම් මේවා වර්ගීකරණය කරන්නෙම පුද්ගලයාගේ චේතනාව මුල් වෙලා අනිත් පුද්ගලයාට නරකක් සිදු වෙනවාද යහපතක් සිදු වෙනවාද කියන එකත් එක්ක. එතකොට අපිට කතා කරන්නට පුළුවන් චේතනාත්මක බව. එහෙම නැත්නම් බුදුදහමේ සාකච්ඡා කරලා තියෙන චේතනාහං භික්කවේ කම්මං වදාමි. චේතනාව තමයි කර්මයේ විදිහට මූලික වෙන්නේ කියන කාරණාව අපිට ලියන්නට පුළුවන්. චේතනාව මුල් වෙනවා ප්‍රධාන වෙනවා කියන කාරණාව. මනෝපුබ්බංගමා ධම්මා කියන ඉගැන්වීම්. ඒ වගේම චේතනාහං භික්කවේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරෝති කායේන වාචා මනසාව. ඒ විදිහේ ඉගැන්වීම් අපිට ගන්නට පුළුවන්. එතකොට මෙතනදී අපිට සාකච්ඡා කරන්න පුළුවන් හිත කය වචනය කියන දොරටු තුනෙන්ම ක්‍රියාත්මක වෙන සියලුම ඉගැන්වීම් වල සචේතනාත්මක භාවයේ සචේතනික බව අනුව කර්ම බවට පත් වෙන විදිහ බුදුදහමේ කොහොමද සාකච්ඡා කරලා තියෙන්නේ කියලා. චේතනාවට මුල් තැනදී කර්මයේ විවරණය කිරීම බෞද්ධ කර්ම විභාගයේ විශේෂම ලක්ෂණේ වේ. හේතු දක්වන්න කියලා. යම් කිසි කෙනෙක් හිත කය වචනය කියන දොරටු තුනෙන් තමාටත් අනුන්ටත් අයහපත පිණිස පවතින යමක් සිද්ධ කරයි නම් ඒක අකුසලයක් විදිහටත් අයහපත් දෙයක් විදිහටත් ඒ වගේම තමාටත් අනිත් අයටත් යහපතක් සිද්ධ වෙන යමක් සිද්ධ කරයි නම් හිත කය වචනය කියන දොරටු තුනෙන්ම සිද්ධ කරයි නම් මේක කුසල කර්මයක් විදිහටත් ඒ විදිහේ විවරණයක් අම්බලට්ටික රාහුලෝවාද සූත්‍රයේදී සාකච්ඡා කරලා තියෙනවා. හොඳයි, ඒ විදිහට අපි අද දවසේදී යම් මඟ පෙන්වීමක් කළේ. තවත් ප්‍රශ්න පත්‍ර ඉදිරියේදී සාකච්ඡා කරනකොට බොහෝ තොරතුරු ඔබට දැනගන්නට පුළුවන්කම ලැබේවි. ඒ වගේම තමයි ප්‍රශ්නවලට පිළිතුරු ගොනු කර ගැනීමේදී කොහොමද අපි පිළිතුරු වලට අවධානය යොමු කරන්නට ඕන කියන කාරණේ ඉතාමත් හොඳින් පැහැදිලි කරගන්නට මේ සාකච්ඡාවන් ඔබට හේතුවක් වේවි. එහෙමනම් ඊළඟ දවසේදී අපි තේරවාදී බුද්ධ ධර්මයේ මූලික ඉගැන්වීම් කියන ප්‍රශ්න පත්‍රවලට අදාළ තොරතුරු සාකච්ඡා කරනවා. 2015-2016 අවුරුද්දේ ඊළඟ ප්‍රශ්න වලට පිළිතුරු සාකච්ඡා කරනවා. ඊට අමතරව අපි ඊළඟට කතා කරනවා බෞද්ධ විනය මාර්ගය හා පාලි භාෂා පරිචය 2015-2016 අවුරුද්දේ ප්‍රශ්න පත්‍රයේ කොටසක් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ විදිහට සියලුම ප්‍රශ්න පත්‍රවලට අදාළ තොරතුරු අපි සාකච්ඡා කරනවා. එහෙමනම් පිරිවෙන දහම් පාසල අපගේ YouTube නාලිකාව සමගින් එකතු වෙන්න ඔබට පුළුවන්කම ලැබේවි. ධර්මාචාර්ය විභාගයේ සමත් වෙන්නට අවශ්‍ය දැනුම ඇති කරගන්නට. එසේනම් අද දවසේ පාඩම නිමා කරනවා. තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින්.